විශේෂයෙන්ම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පහුගිය අවුරුදු දෙකමාර කාල පරිච්ඡේදය ඇතුළත අපේ රටේ කැබිනට් මණ්ඩල 4ක් හැදුවා. ඒ වගේම විටින් විට අමාත්‍ය ධූර වෙනස් කරමින් නව අමාත්‍ය ධූර පත් කරනු ලැබුවා. මුදල් අමාත්‍යාංශය බැලුවොත් අපි දන්නවා මහින්ද රාජපක්ෂ මුදල් ඇමති, බැසිල් රාජපක්ෂ මුදල් ඇමති, අලි සබ්රි මුදල් ඇමති, ආයේ ගෝඨාභය මුදල් ඇමති, වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති. එනිසා මේ කෙටි කාලය ඇතුළත මුදල් අමාත්‍යවරු 5 දෙනෙක් පත් වී තිබෙනවා. බලශක්ති අමාත්‍ය ධූරය බැලුවොත් අපි දන්නවා උදේ ගම්මන්පිල කාලයක් හිටිය, පවිත්‍රා වන්‍යාරචි තව කාලයක් හිටිය, ගාමින් ලුකුගේ තව කාලයක් හිටිය. නේද? දැන් කාංචන තව කාලයක් ඉන්නවා. ඒ නිසා අමාත්‍ය ධූරත් විටින් විට වෙනස් කරමින් අමාත්‍යංශ වගකීම විටින් වෙනස් කරමින් ඔහේ පිස්සගේ පලාමල්ල වගේ රටක් හසුරුවන තැනකට මේ පාලකයන් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා අද වෙනකොට කිසිදු අමාත්‍යංශය ආයතනය තමන්ට පැවරී තිබෙන නිශ්චිත වගකීම ඉටු කරන්න අසමත් වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ වගකීම පාසල් වසා තැබීම. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම බවට පත් වී තිබෙනවා. රෝහල් වලට බෙහෙත් නැති තත්ත්වයක් ඇති කර ගැනීම. තෙල් ඇමති ඉන්නවා, තෙල් නැහැ. කුසි ඇමති ඉන්නවා, පොහොර නැහැ. රාජ්‍ය පරිපාලන ඇමති ඉන්නවා, රාජ්‍ය සේවය වහලා. මොකද්ද වෙලා තිබෙන්නේ? මේ අමාත්‍යංශ හෝ මේ ආයතන කිසිවක් තවදුරටත් ඵලදායී නොවන ආයතන බවට පත් වෙලා අවසන්. ඒ නිසා අප යෝජනා කරන්නේ තවදුරටත් මේ ආණ්ඩුව, මේ ජනාධිපතිවරයා, මේ අගමැතිවරයා, මේ කැබිනට් මණ්ඩලය මේ රට තවදුරටත් පාලනය කිරීම සඳහා යුක්තිසහගත හෝ සාධාරණ අයිතියක් කිසිසේත්ම නැහැ. ජනතාව සෑම අතිම පීඩාවට පත් වී තිබෙනවා. තමගේ මූලික අවශ්‍යතාව වන ආහාර වේල සපයා ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දී තිබෙනවා. තමන්ගේ සියලු ආදායම් මාර්ග කඩා වැටලා තිබෙනවා. දුවදරුවන්ගේ අනාගතය පිළිබඳව විශාල අපේක්ෂා බංගත්වයක්, විශ්වාස නොවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මුළු සමාජ දේහම කඩා වැටිලා ඒකට කිසිසේත් වගවීමක් නැති, මැදිහත් වීමක් නැති, ඒ පිළිබඳ හැඟීමක් නැති ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් මේ රට පාලනය කරනවා. ඒ නිසා අපගේ යෝජනාව වන්නේ තව දුරටත් මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිවරයාට අපේ රටේ මාතෘ භූමියේ පාලනය, අපේ රටේ ජනතාවගේ පාලනයත් ඉසිලීම සඳහා කිසිදු යුක්තිසහගත අයිතියක් නැහැ. පහුගිය කාලේ පුරාවටම අපේ රටේ ජනතාව විවිධ තරාතිරම්වල ජනතාව, විවිධ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ ජනතාව, දේශපාලන ව්‍යාපාරات එක්ක ඍජුව සම්බන්ධ නොවුණු වැඩිහිටි, තරුණ මේ ආදී සියලු පොදු පුරවැසියන් පාරට ඇවිල්ලා කෑ ගහලා කිව්වේ මේ ප්‍රශ්න විසඳන අසමත් මේ ජනාධිපතිවරයා, මේ ජනාධිපතිවරට ගෙදර යන්න කියලා. හැබැයි ජනාධිපතිවරයා මොකද කරේ? කුඩා කාලයකට බංකරයකට රිංගලා කුමන්ත්‍රණ කාලේ රනිල් වික්‍රමසිංහ අගමැතිපුටිය වාඩි කරවගෙන දැන් යලි පරණ පුරුදු සෙල්ලම දියත් කරමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මුළුමනින්ම රටේ ජනතාවගෙන් පාලකයා කෙරෙහි ගෝඨාභය රාජපක්ෂ පවුල මේ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ පැන නැගී තිබුණු විරෝධය, ජනතාවගේ පැන නැගීමෙන් තිබුණු කෝපය රනිල් වික්‍රමසිංහ දර බොඩි ආම එකක් වගේ ඉස්සරහට ඇවිල්ලා ජනාධිපතිවරයාත් රාජපක්ෂ පවුලත් මේ ආණ්ඩුවත් බේරගත්තා. රනිල් වික්‍රමසිංහට කිසිදු වමනාවක් තිබුණ නැති බව දැන් පැහැදිලි. මේ රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු වලට විසඳුම් සොයන්න. රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු වලට පිළිතුරු සකස් කිරීම සඳහා උට වැඩපිළිවෙලක් නොතිබුණු බවත් දැන් හරි පැහැදිලි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පාලනයේ බොඩි ආම එක. දැන් මොකද සිදු වී තිබෙන්නේ? රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි වෙනකොට තිබුණට වඩා බරපතල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. පාසල් විශාල ප්‍රමාණයක් වසා තබා තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී තිබෙනවා. රෝහල් වල දරුවන් මිය යන තත්ත්වයක් මතුවී තිබෙනවා. පෝලිං වල පුරවැසියන් මිය යන තත්ත්වයක් මතුවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තේ මුළුමනින්ම කඩා වැටිලා ඒ ආසිත රැකියා විශාල ප්‍රමාණයක් අද අපිට අහිමි වෙමින් තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තයේ නියලුණු ව්‍යාපාරික විශාල ප්‍රමාණයක් අසිරුතාවයට පත් වී තිබෙනවා. අපේ රටේ සේවකයන් 30-40 වැඩි කරපු සුළු අමාත්‍යපරම ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් තමන්ගේ පැවැත්මේ තරජනයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා තව දුරටත් රනිල් වික්‍රමසිංහට හෝ ගෝඨාභය රාජපක්ෂට හෝ මේ ආණ්ඩුවට මේ ජනතාවගේ වගකීම ඉසිලීම සඳහා කිසිදු සුදුසුකමක් නැහැ, කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා අපේ පෙළඹීම බලපෑම තිබෙන්නේ ඔවුන් කරුණා කරලා බලය අත්හැරලා යන්න ඕන. ඒ සඳහා ජනතාවගේ පහුගිය කාලේ නැගුණු විරෝධය යලි අලුත් වටයකින් උස්සන්න කරලා මේ විනාශකාරී පාලකයන් පළවැ හැරීම සඳහා අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ මැදිහත් වීම, අපේ නායකත්වය ලබා දෙන්න අපි ලෑස්ති. ඒක අපි ආරම්භක වශයෙන් ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක කේන්ද්‍රගත කරගෙන එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ ජන පෙළ ගැස්ම පාරට බැසීම අපි ආරම්භ කරනවා. ආණ්ඩුව පන්නමු, ජනතාව පාරට බහින්න ඕන. ඒ සඳහා අපි විශේෂයෙන් මේ වන විට දිස්ත්‍රික් ගණනාවක, නගර ගණනාවක අපි උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළා තිබෙනවා. අපිට අනුබද්ධ වෘත්ති සමිති ව්‍යාපාරයේ එළඹෙන 23 වෙනිදා ඉඳන් ඒ ක්‍රියාමාර්ගය උස්සන්න කරන්න කටයුතු කළා තිබෙනවා. අපේ ගොවි ව්‍යාපාරයේ ගෝජනයාගේ වේදනාව සහ කෝපය
සමග පාරට බහින සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි එළඹෙන 26 වෙනිදා අනුරාධපුර නගරයේද 27 කුරුණෑගල 28 මාතර 29 කළුතර 1 අම්බලන්තොට ආදී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික් ගණනාවක් කේන්ද්‍රගත කරගෙන අපේ උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාරය දියත් කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම රට පුරා පිහිටි අනෙක් දිස්ත්‍රික්කවලද අනෙක් නගරවලද ශක්ති සම්පන්නව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ඉස්සරහට ගෙන යන්න අපි සැලසුම් කරනවා. මේ පියවර තබන්නේ ආපසු අකුලන්න නෙවෙයි. මේ රනිල් වික්‍රමසිංහත්, ගෝඨාභය රාජපක්ෂත්, මේ වර්තමාන ආණ්ඩුවත් මේ රට විනාශයට පත් කරන ලද දූෂිත දේශපාලනය, මේ රට මේ අගාධයට ගෙනෙන ලද මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය, මේ සියල්ල අකුලුවක් අපේ දුවදරුවන්ට නව අනාගතයක් පිළිබඳව නව බලාපොරොත්තු ඉටු කරන නව පාලනයක් ගොඩනැගීම අරමුණු කරගෙන අපි අපේ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. අපි ඒ 26 වෙනිදාට අනුරාධපුර නගරයේ ආසන්න සියලු ජනතාවට අපි ආරාධනා කරන ඔබගේ විරෝධය දක්වන්න ඔබ පාරට එන්න. ඒ වගේම කුරුණෑගලදී ජනතාවට, මාතරදී ජනතාවට, අම්බලන්තොටදී, කළුතරදී ඒ සියලු ජනතාවන්ට අපි ආරාධනා කරනවා. ඔබගේ නගරයේ ඔබ පාරට බහින්න. තව දුරටත් මේ දූෂිත වලල්ලක් විසින් අපේ රට ඇති කරලාද මේ ප්‍රපාතී ඊටමත් අනිටු ප්‍රතිවිපාක වලට අපේ රටේ පුරවැසියන් භාජනය විය යුතු නැහැ. අද පුරවැසියන් පොලිමේ ඉඳලා මිය යන්නේ පුරවැසියන් කරපු වැරද්දකට නෙවෙයි. පොලිමේ ඉන්න කිසි කෙනෙක් මේ වැරද්දට දායක වූ අය නෙවෙයි. අද පොලිම් වල පැය 7-8 රස්තියාදු වෙමින් තිබෙන්නේ. තෙල් ටිකක් ගහගන්න, ගෑස් ටිකක් ගන්න. මේ අර්බුදයට කිසිසේත්ම වගකිය යුතු අය නෙවෙයි. අද කුඹුරට ගිහිල්ලා තමන්ගේ නාටුණු කුඹුර දිහා බලාගෙන හූල්ල ඉන්න ගොවි ජනතාව මේ අර්බුදයට වගකිය යුත්තන් නෙවෙයි. ඒ නිසා මේ අර්බුදයට ප්‍රතිපත්තිමේ ලෙස හෝ මහජනයාගේ දේපොළ හොරකම් කරලා හෝ අකාර්යක්ෂම පාලනයක් විසින් හෝ වැඩ නොකර සිටීම කියන ප්‍රතිපත්තිය මත හෝ මේ පුරවැසියන් කිසිසේත්ම වගකිය යුතු නැහැ. මේකට වග කියන්න ඕන. පසුගිය දශක කීපයක් අපේ රට පාලනය කරන පාලන අධිකාරිනුත් ඒහා සම්බන්ධ වුණු චෞර වලල්ල. හැබැයි ඔවුන්ට මේ කිසි ප්‍රතිවිපාකයක් දෙන්නේ නැහැ. ඔබ දකින්න නැති රනිල් වික්‍රමසිංහ ඊයේ දිනේ යෝග කරනවා නේ කූලර් හයි කරගෙන. ඔබ හිතන්න. හරිද? සාමාන්‍යයෙන් නේද? එක්සර්සයිස් කරනකොට කූලර් හයි කරගෙන ඉන්නවනම් කාමරිනට කොහොමද? මේ වගේ නායකයන් මේ අර්බුදයට මුළුමනින්ම වග කියන්න ඕන. මේ ආර්ථික මේ ප්‍රපාතයට හෙළන මුළුමනින්ම වග කියන්න ඕන. අපේ රටේ දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා සියලු දෙනාම පත් වී තිබෙන මේ ව්‍යසනයට මුළුමනින්ම වග කියන්න ඕන නායකයෝ. මේ අර්බුදේ වග කිය යුතු කිසිසේත්ම මේ අර්බුදයෙන් ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා නැහැ. මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබෙන්නේ මෙම අර්බුදයට සම්බන්ධ නොවුණු, මේ අර්බුදය ඇති කිරීම සඳහා තීන්දුව తీරන නොගන්න ලද, මේ අර්බුදය තීව්‍ර කිරීම සඳහා වංචා දූෂණයෙන් නොයෙදුණු සාමාන්‍ය පොදු ජනතාව මේට අද මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා තව දුරටත් අපේ රටේ කිසිදු පුරවැසියෙක් මේ අයුක්තියට, මේ අසාධාරණයට, මේ දූෂණයට, මේ විනාශකාරී දේශපාලනයට, මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව නිහඬව සිටීමෙන් පළක් නැහැ. ඒ නිසා අපි සියලු පුරවැසියන්ට ආරාධනා කරන්නේ පාරට එන්න, මේ පාලනය පළවා හරිමු. අපේ රට නව පාලනයක් ගොඩනගමු. අපේ දුවදරුවන්ට අනාගතය පිළිබඳ විශ්වාසයක් තබන නව ආර්ථික ප්‍රතිපත්තියකට, නව දේශපාලන සංස්කෘතියකට අපේ රට අවතීර්ණ කරමු. අන්න ඒ පණිවිඩය අපි ගම් ගානේ ගෙනියමින් මේ රටේ සියලු පුරවැසියන් සංවිධානය කරන්න අපි සූදානම් කරලා තිබෙනවා. ඒ ආරම්භක පියවර තමයි අපි එළඹෙන 26 වෙනිදා අනුරාධපුරයේදී පටන් ගන්න සැලසුම් කරලා තිබෙන්නේ. ඉතින් මේ කරුණු කීපේ තමයි ඔබට විශේෂයෙන් අවධාරණය කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ මහත්මයා පත් වෙනවාද මන්ත්‍රීතුමෙක්? කොහොමද හිතන්නේ? ඔබ දකින්න ඇති පෞගේ කාලේ පුරාවම ඔය වගේ විස්ම කර්ම පුත්‍රයන් කියලා මේ රට ගොඩ නැගීම සඳහා විවිධ අවස්ථාවල කලෙලි බැස්ස. විහාර මහදේවිලාව, පොළොන්නරුවේ ගැමියෝ ආවා, ආසියාවේ ලොකු මොලේ ආවා, දුටු ගැමුණු ආවා, රට බේරගත් විරු ආවා, ආසියා මොකද ඊට පස්සේ මොල හත ආවා. කවුද නොයාවේ? ඒ නිසා ඒ පේලීම තව එක්කෙනෙක් විතර ධම්මික පෙරන. එහෙම නැතුව මේ ව්‍යසනේ ගොඩ ගන්න හෝ මේ ව්‍යසනයෙන් මේ රට ඇති තියෙන ප්‍රපාතයෙන් ඉදිරියට ගැනීමට හෝ සුදුස්සෙක් නොවේ. ඒ නිසා එය මීට පෙරත් අර ඉන්ද්‍රජාලිකයන් මැව්වා වගේ තව ඉන්ද්‍රජාලිකයකට සමාජගත කිරීමක් විතරයි තිබෙන්නේ. මේට කිසිසේත්ම විසඳුමක් ලැබෙන බව විශ්වාසයි. අපේ අධිකරණේ එහෙම තමයි. අපි සතියක් මේ සතිය වර්ජනය කරන්න අපි තීරණය කරා. ඒ මොකද ඔබ දකින්න නැති මේ කලබලකාරී තත්ත්වෙන් පසුව මේ පාර්ලිමේන්තුව ඇසුරුනේ කොහොමද? එක සතියක් සම්පූර්ණ දින 4ක විවාදයක් ගෙනිච්චා මේ മന്ത്രിවරුන්ගේ නිවාස වලට අලාභහානි වීම පිළිබඳව. മന്ത്രിවරයෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අඬනවා. තව മന്ത്രിතුමියක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අඬනවා. ඒතර දින 4ක් මතක තබා ගන්න. පාර්ලිමේන්තුවේ එක දිගට එම විවාද ගෙනිච්චා. ඒකේ අවසන් ප්‍රතිඵලය බවට පත් වී තිබෙන්නේ ඔවුන්ගේ නිවාස පිළිබඳව තක්සේරු කරලා తాවකාලික ඔවුන්ට හෝටල් කාමර ලබා දෙන්නත්, වන්දි ලබා දෙන්න.
ඒවට ශනික සහ වේගවත් ක්‍රියාමාර්ග මේ ආණ්ඩු ගන්න. හැබැයි ඇත්ත ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව වේදනාව ඒ හඬ පාර්ලිමේන්තුවේ මොනතරම් අපි ඉදිරිපත් කරත් ඔබට මතක ඇති මේ පොහොර පිළිබඳ ප්‍රශ්නේ, මේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නේ, විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට ලැබෙන ආදායම් අහිමිවීම පිළිබඳ ගැටලු, ඒ වගේම අපේ ණය නොගෙවීම හරහා මතුවිය හැකි ගැටලු පිළිබඳ විවිධ අවස්ථාවල අපි මේ පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ අපි හඬ අවදි කරලා තිබෙන මේ ප්‍රපාතයට අපේ රට ගෙන යාම වැළැක්වීම වෙනුවෙන්. නමුත් ඒ හැම විටකම කබ්‍රාල් බැසිල් රාජපක්ෂ ආණ්ඩුව පෙනී හිටියේ. ඔවුන්ට ඇතිතරම් ඩොලර් තියෙන බවත් නේද? මට මතකයි SB කියනවා මේ චූටි ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳ ගන්න පුළුවන් බවත්. ගාමින් ලොකුගේ කියන ඇතිතරම් තෙල් තියෙනවා. බවුසර් ගිහලා පෙට්‍රල් ෂෙඩ් වලට ගිහලා ආපහු හැරලා එන බවත්. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශන තමයි ආණ්ඩුව සිදු කරමින් තිබුණේ. ඒ නිසා දැන් මේ කරවටක් ගිල්ලා තිබීදී පවා මේ ආණ්ඩුව පැත්තෙන් අසමත් වී තිබෙනවා නිශ්චිත වැඩපිළිවෙලක් මෙම ඔහොම තමයි තින්නේ. එනිසා අපි කියමින් හිටියේනේ. එනිසා මේ පාර්ලිමේන්තුව මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් හමුවේදීවත් ජනතාවගේ නිශ්චිත ප්‍රශ්න වලට ගොඩේම සදා මාර්ගසිතියමක් ඉදිරිපත් කරන්න අසමත් වී තිබෙනවා. වර්තමාන අගමැති පාර්ලිමේන්තුවට ආව දවසේ ඉඳන් අගමැති ධූරය ලබාගත්තු දවසේ ඉඳන් ඔහු මේ ව්‍යසනය ප්‍රකාශ කරමින් තිබෙනවා. මේ අගමැති පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳන් ඔහු අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශක. ඔහු සති දෙකකින් ආහාර නැති වෙනවා කියලා කියනවා. දිනයකට විතරයි තෙල් තියෙන කියනවා. රුපියල් කෝටි ලක්ෂයක් අච්චු ගහන්න වෙයි කියනවා. අද මම දැක්ක අහගෙන කියනවා දැන් ඉස්සරහට තෙල් මිල වැඩි කරන්න වෙයි කියලා. තව දවසකින් කියනවා ඩීසල් බිල වැඩි කරන්න වෙයි කියලා. අගමැතිවරයා ඉන්නේ අර්බුදය ගැන කියන අර්බුදයේ ඇති ප්‍රමාණයටත් වඩා වැඩියෙන් අද ජනතාව අර්බුදය දන්නවා. අද රටට අවශ්‍ය වී තිබෙන්නේ ආණ්ඩුව ඒ සඳහා එන විසඳුම් මාවත ඉදිරිපත් කළ යුතුයි. නමුත් මේ අර්බුදයේ කරවටක් ගිලිලා තිබීදී තාමත් ආණ්ඩුව විසඳුම් මාවත ඉදිරිපත් කරන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ අඩුම තරමේ මේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් යම් හෝ ඵලදායකත්ව වැඩක් වෙන්න නම් ඔබලාගේ මාර්ගසිතියමක් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ පිළිබඳව අපි සාකච්ඡා කරමු කියලා. ඒ අනුව තමයි අපි මේ සතිය පාර්ලිමේන්තුව වර්ජනය කරන්න තීරණය කරා. ඊළඟ ජූලි මාසයේ 4 පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවේදී අපි නැවත ප්‍රශ්න කරනවා මෙම අර්බුදයෙන් ගොඩේම සඳහා ආණ්ඩුවට තියෙන පැහැදිලි මාවත මොකක්ද කියලා. එහෙමතොර ජනතාවගේ ජීවිතත් එක්ක දරුවන්ගේ ගැබිණි මව්වරුන්ගේ අම්මලාගේ ජීවිතත් එක්ක මේ විදියට සෙල්ලම් කරන්න රනිල් වික්‍රමසිංහට ගෝඨාභයට ඉඩ ලබා දෙන්නේ නැහැ අපි. කවුද හිතුවේ මහින්දට බංකරයක හම්බ වෙන්නේ හැංගෙන්න වෙයි කියලා. විවස්ථාව Tamanට ඕන පරිදි වෙනස් කරගෙන ආපු බැසිල් රාජපක්ෂට අමාත්‍ය ධූරයත් අහිමි වෙලා, മന്ത്രി ධූරයත් අහිමි වෙලා නේද? එවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා කවුද හිතුවේ මේ මහ පොළොවේ? නාමල් රාජපක්ෂලාට නේද? අමාත්‍ය ධූර අහිමි වෙලා, චමල් රාජපක්ෂලාට අමාත්‍ය ධූර අහිමි වෙලා, පවුලට පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති වෙයි කියලා කවුද විශ්වාස කරේ? ඒ නිසා හැම වෙලාවම ඔප්පු කරලා තිබෙනවා ජනතාවගේ බලය ප්‍රබල බව. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ ජනතාවගේ ජනතාව පෙළ ගැස්වීම හරහා, ජනතාව සංවිධානය කිරීම හරහා මෙම පාලකයාත් මෙම පාලක කණ්ඩායමත් පළව හැරිය හැකියි. ඒ සඳහා අත් නොහැර අරගලේ අත් නොහැර සටනේ සිටිය යුතුයි. ඒ පිළිබඳ දැඩි විශ්වාසකින් යුතුව අපි අරගලයට සටනට මැදිහත් වෙනවා.